සැබෑ ඉකෝන් රජුන් හදන මාතර ඉකෝන් පන්තිය ඉකෝන් නයිවිත ඔයාව අදත් ආදරයෙන් පිළිගන්නවා. අදත් වීඩියෝව ජාත්‍යන්තර වෙළඳාම එහෙම නැත්නම් අන්තර්ජාතික වෙළඳාමේ 18 වෙනි කොටසත් එක්ක තමයි ඔයා සම්බන්ධ වෙන්නේ. මේ 18 වෙනි කොටස තුල මම සාකච්ඡා කරන්න පුතේ විදේශ වත්කම් සම්බන්ධයෙන් සියලුම දේ. ඊට කලින් කොටස තුල මම විදේශ සම්පත් පරතරය ගැන කතා කරා. ඒකත් එක්කම තියෙන ඔයාලගේ මාතෘකාවක් තමයි විදේශ වත්කම්. පැහැදිලිද? එහෙනම් මේ විදේශ වත්කම් සම්බන්ධයෙන් සියලුම දැනුම පන්ති කාමරයක් තුල සාකච්ඡාවට ලක් වෙන්නේ නැති ඔයාලගේ සිලබස් එක තුල තියෙන පන්ති කාමරයක් තුල සාකච්ඡා කරන්න කාලයක් නැති සියලුම කරුණු අපි මේක සම්බන්ධයෙන් සාකච්ඡා කරන ඔයාට මේකේ ඇතුලෙන් අහන ඕනම කෙටි ප්‍රශ්නයකට ඕනම රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියා ගන්න පුළුවන් විදියට අපි වීඩියෝ එක හදලා තියෙනවා. අපි බලමු පුතේ මුලින්ම විදේශ වත්කම් කියන්නේ මොකක්ද කියලා. මේකට අපි නිර්වචනයක් විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF එකේ නිර්වචනය ගන්න පුළුවන්. විදේශ වත්කම් නිර්වචනය කිරීමට ඉතා හොඳ ප්‍රබල නිර්වචනයක් විදියට අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්වචනය ගන්න පුළුවන්. අපි බලමු එයා කොහොමද විදේශ වත්කම් නිර්වචනය කරන්න කියලා. කිසියම් රටක මහ බැංකුව සතු. ඒ කියන්නේ මූල්‍ය අධිකාරිය. පුතේ මේ මහ බැංකුව කියන්නේ ඔයා දන්නෝ නම මූල්‍ය අධිකාරිය. කිසියම් රටක මහ බැංකුව සතු හා එහෙනම් මහ බැංකුව ගාව තියෙන හා එමගින් පාලනය කරනු ලබන නේ එමගින් පාලනය කරන විදේශ වත්කමුත් තව පාර්ශව ගාව තියෙනවා. එමගින් පාලනය කරනු ලබන විදේශ ගෙවීම් ඌනතාවයන් පියවීම සඳහා විදේශ ගෙවීම් ඌනතාවයන් ඒ කියන්නේ පුතේ අර හිඟ තත්ත්වයන් තියෙන්නේ අන්න ඒවා පියවීම කරන්න ගෙවුම් ශේෂ හිඟේ පියවන්නේ ඒ වගේ පියවීම සඳහා ඍජුවම යොදාගත හැකි. එහෙනම් මේ මහ බැංකුව ගාව තියෙන ටික විදේශ වත්කම් ටික මහ බැංකුවට ඍජුවම යොදා ගන්න පුළුවන් මේ විදේශ ගෙවීම් ඌනතාවයන් හිඟ තත්ත්වයන් පියවන්න යොදාගත හැකි. විදේශ විනිමය අනුපාතයේ විදේශ විනිමය අනුපාතය දන්නෝ විනිමය අනුපාතයේ අගේ ආරක්ෂා කිරීම සඳහා ඒ කියන්නේ විනිමය අනුපාතිකය නේ ඉහළ යෑමක් වෙනවා. අපි ඊළඟ වීඩියෝ එක තුල අරන් ඉන්නේ විනිමය අනුපාතය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. එතකොට මේ විනිමය අනුපාතය ඉහළ යනවා. ඒ කියන්නේ ඩොලර් එකක් ගන්න දෙන්න ඕන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ඩොලර් එක ඉස්සරහා රුපියල පිරිහෙනවා. ඩොලර් එක ඉස්සරහා රුපියල අවප්‍රමාණ වෙනවා. ඩොලර් එක ඉස්සරහා රුපියල ෂේ වෙනවා. එහෙනම් අපේ රුපියලේ අගය පිරිහෙනවා. එහෙනම් ඒ අගය ආරක්ෂා කිරීම සඳහා යොදාගත හැකි රුපියල ආරක්ෂා කරගන්න යොදාගත හැකි හා වෙනත් කාර්යයන් සඳහා යොදාගත හැකි. ඕවට විතරක් නෙවෙයි තව බොහෝ කාර්යයන් තියෙනවා. අන්න ඒවට යොදා ගන්න පුළුවන් විදේශ විනිමය මාධ්‍යයන් වේ. ඒ මොනවද කියලා සාකච්ඡා කරනවා. විදේශ වත්කම් වලට අයිති වෙන්නේ මොනවද කියලා පුළුල්ව සාකච්ඡා කරනවා. එතකොට කියවන්න පුතේ කිසියම් රටක මහ බැංකුව ගාව තියෙන හා එමගින් පාලනය කරනු ලබන විදේශ ගෙවීම් ඌනතාවයන් වලට ඍජුවම යොදා ගන්න පුළුවන්. විනිමය අනුපාතිකයේ අගය ආරක්ෂා කරන්න යොදා ගන්න පුළුවන්. හා වෙනත් කාර්යයන් වලට යොදා ගන්න පුළුවන් විදේශ විනිමය මාධ්‍යයන් අපි කියනවා මොකද්ද? විදේශ වත්කම් කියලා. පැහැදිලිද? අපි යම් බලන්න මේ විදේශ වත්කම් වලට ඇතුළත් දෑ. විදේශ වත්කම් ඇතුලේ මොන වගේ දේවල්ද තියෙන්නේ? ඊළඟ ස්ලයිඩ් එක තුල ඉතා පුළුල් විග්‍රහයක් ගේනෝ දත්තත් එක්ක. එතෙන්දී ආට ගොඩාක් හොඳට තේරෙවි. අපි මුලින්ම බලමු මේ විදේශ වත්කම් කියනකොට මේක තුල තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා. පළවෙනි එක මහ බැංකුවේ විදේශ බැංකු තැන්පතු. මහ බැංකුවේ විදේශ බැංකු තැන්පතු. මහ බැංකුව කළා තියෙන විදේශ බැංකු තැන්පතු. ඒ කියන්නේ ඩොලර් වලින් පවුම් වලින් නේ විදේශ විවහාර මුදලින් නේද තැන්පත් කරන්න ඕනේ ඒවා. ඊළඟට විදේශ විවහාර මුදල්. විදේශ විවහාර මුදල් කියනකොට වාණිජ බැංකු ගාව තියෙන ඊළඟට මහ බැංකුව ගාව තියෙන නේ අන්න ඒ වගේ විදේශ විවහාර මුදල්. රුපියල් නෑ නේ රුපියල් ඇරෙන්න ශ්‍රී ලංකා රුපියල් ඇරෙන්න ඉතිරි දේවල් අපි කතා කරනවා විදේශ විවහාර මුදල්. එහෙනම් ඒ කට්ටිය ගාව තියෙන විදේශ විවහාර මුදල්. මහ බැංකුව මිලදීගත් විදේශ සුරකුම්පත්. සුරකුම්පත් කියන්නේ මොකද්ද පුතේ? සුරකුම්පත් ඔයා මුදල් හා බැංකු පාඩම ඉගෙනගෙන තියෙනවා නම් සුරකුම්පත් කියලා කියන්නේ භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම් කර. එහෙනම් මහ බැංකුව මිලදී අරගෙන තියෙන. මහ බැංකුව මිලදී ගන්නේ විදේශීය රටවල මේ භාණ්ඩාගාර බිල්පත්‍ර භාණ්ඩාගාර බැඳුම් කර අපේ රටේ මහ බැංකුව මිලදී ගනි.
හිතන්න මෙන්න ඇමරිකාව තියෙනවා. USA ඇමරිකාව. මෙන්න අපේ රටේ ලංකාවේ මහ බැංකුව තියෙනවා. හරි? සෙන්ට්‍රල් බැංක් එක තියෙනවා. CB එක. ඇමරිකාවේ භාණ්ඩාගාර බිල් පත්‍රය අපිට එනවා. අපි මේක මිලදී අරගන්නකොට ඒ සඳහා නේ ගෙවීම් කරන්න ඕන. අපි ඩොලර් වලින් ගෙවීම් කරනවා. එහෙනම් අපේ රටේ තිබ්බ ඩොලර් ටික දැන් ඇමරිකාවට ගිහිල්ලා ඒ වෙනුවෙන් නියෝජනය කරනවා මෙන්න මේ විදේශීය සුරුකුම් පත්‍ර. පැහැදිලිද? එහෙනම් මහ බැංකුව මිලදී අරන් තියෙන විදේශීය සුරුකුම් පත්‍ර විදේශ වත්කම් වලට අයිති නැද්ද? ඇතුළත්. පැහැදිලි? ඊළඟ එක වාණිජ්‍ය බැංකුව මිලදීගත් විදේශ සුරුකුම් පත්. අර වගේම භාණ්ඩාගාර බිල් පත්‍ර භාණ්ඩාගාර මෙදුම් කර වාණිජ්‍ය බැංකුත් මිලදී අරගෙන තියෙන්න පුළුවන් නේ. ඒ වගේ දේවල්. විශේෂ ගැනුම් හිමිකම්. ඔයා දන්නවා අපි ඉතා පුළුල් විග්‍රහයක් කතා කරා SDR ගැන. පැහැදිලි? කවුද දෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මතක ඇතිනේ නේ? එයා දෙන SDR කියන දේත් විදේශවත්කම් විශේෂයක්. කාගේ ගාවද තියෙන්නේ මේක? මේක වාණිජ්‍ය බැංකුව ගාව තියෙනවද? නෑ. මේක ආණ්ඩුව නැත්තම් රජය ගාවද තියෙන්නේ? නෑ. මහ බැංකුව සතු. පැහැදිලිද? එහෙනම් මහ බැංකුව ගාව තමයි මේ SDR කියන දේ තියෙන්නේ. ඊළඟ එක මූල්‍ය රන්. මූල්‍ය රන් කියලා කියන්නේ ඔයා දන්නෝ මූල්‍ය නොවන රන් නෙවෙයි මූල්‍ය රන් කියන දේවල්. එතකොට මෙන්න මේ කියන දේවල් අපිට ගන්න පුළුවන් පුතේ විදේශ වත්කම් වලට ඇතුළත් දෑ විදියට. පැහැදිලිද? අඩංගු දෑ විදියට ආයෙත් කියවන්න මහ බැංකුවේ විදේශ බැංකු තැන්පතු. පැහැදිලි? විදේශ විවහාර මුදල්. ඩොලර් පවුම් යෙන් ඒ වගේ දේවල්. මහ බැංකුව මිලදීගත් විදේශීය සුරුකුම් පත්‍ර. ඒ විදියටම වාණිජ්‍ය බැංකුත් මිලදීගත් විදේශීය සුරුකුම් පත්‍ර. ඊළඟට මහ බැංකුව සතු SDR. ඊළඟට මූල්‍ය රන් කියන දේවල්. පැහැදිලිද? අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට. රජයේ විදේශ වත්කම් පුතේ මෙහෙමයි. මේ ස්ලයිඩ් එක තුල මම සාකච්ඡා කරන්න යන්නේ දත්තත් එක්ක පොඩි විග්‍රහයක් කරන ඔයාට විදේශ මුළු විදේශ වත්කම කොහොමද හැදෙන්නේ කියලා මේ ඔයාට ඉතා සරලව ග්‍රැෆිකලි ඔයාට පෙන්නනවා. රජයේ විදේශ වත්කම පුතේ මේ 2019 දත්ත තියෙන්නේ. 2019 මහ බැංකු වාර්තාව දැන් සති දෙකක් විතර වෙන රිලීස් කළා. ඒ මහ බැංකු වාර්තාව තුල තියෙන දත්ත මේ දත්ත තියෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන් වලින්. පැහැදිලිද? මේ අගය චූටි වෙනස්කමක් උපරිම වෙන්න පුළුවන්. චූටි අගයක් වෙනස් වෙන්න පුළුවන්. ඒක 2020 මහ බැංකු වාර්තාව ආවම තමයි 2019 දත්ත හරියටම සංශෝධනයක් වෙනම නම් ඒක කළා දාලා තියෙනවා. හරිද? වෙනස් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැනට මේ අගය උඩින් අයන්නක් දාලා තියෙනවා. ඒ කියන්නේ සංශෝධනය විය හැකි කියලා චූටි අගයක්. ඒකට කමන්නේ ඔයා බලන්න රජයේ විදේශ වත්කම. රජය කියලා කියන්නේ පුතේ මේ ආණ්ඩුව ගාව තියෙන. පැහැදිලිද? ආණ්ඩුවයි මහ බැංකුවයි කියන්නේ දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න. ආණ්ඩුව රජය කියන්නේ එකක්. මහ බැංකුව කියන්නේ තා එකක්. ඒක පැහැදිලි කරගන්න. එහෙනම් රජයේ විදේශ වත්කම රජ ආයතන ඒවයි තියෙන විදේශ වත්කම ඇමරිකන් ඩොලර් මිලියන් 386ක් තියෙනවා. ඒකට එකතු කරනව පුතේ මහ බැංකුවේ විදේශ වත්කම. මහ බැංකුව ගාව තියෙන විදේශ වත්කම. 2019 මහ බැංකු වාර්තාව අනුව ඇමරිකන් ඩොලර් මිලියන් 7256ක්. මේ ඉලක්කම් පාඩම් කරන්න ඕනද? පාඩම් කරන්න ඕනේ නැහැ. ඔයා අවබෝධ කරගන්න මේ දේවල්. එතකොට ඔයාට හොඳ චිත්ත රූපයක් ලැබිලා පේනවා. ඒකින්ද මේවා කියවන්න. 7256ක්. පන්තිවල මේ අගයන් අරගෙන සාකච්ඡා කරන්නේ නැහනේ. මේ දෙකේ එකතුව. මේ දෙක කියන්නේ මොකද්ද පුතේ? රජයේ විදේශවත්කමයි මහ බැංකුවේ විදේශවත්කමයි කියන දෙකේ එකතුව අපිට ගන්න පුළුවන් නිල විදේශවත්කම් කියලා. මොකද්ද? නිල විදේශවත්කම්. එහෙනම් නිල විදේශවත්කම් හැදෙන්නේ කොහොමද පුතා? රජේ නැත්තම් ආණ්ඩුවේ විදේශවත්කමයි මූල්‍ය අධිකාරියේ විදේශවත්කමයි. ඒ කියන්නේ කාගේද? මහ බැංකුවේ විදේශවත්කම. පැහැදිලිද? ඔය දෙකේ එකතුව අපි කියනවා නිල විදේශවත්කම්. පුතේ මේ විදේශවත්කම් කියන වචනෙට විනිමය සංචිතය කියලා කියන්න පුළුවන්. එතකොට අගයන් දෙකේ එකතුව කීයක් තියෙනවද? ඇමරිකන් ඩොලර් මිලියන් 7642ක අගයක් 2019 මහ බැංකු වාර්තාව අනුව තියෙනවා. අන්න මම දාලා තියෙන වචනේ විනිමය සංචිතය කියලා. දැන් ඔය නිල විදේශවත්කමට විතර නෙවෙයි පුතේ විදේශවත්කමට කියන්න පුළුවන් තා නමක් තමයි විනිමය සංචිතය කියලා. හරි පැහැදිලි? ඊට පස්සේ පුතේ මේකට එකතු වෙනවා. ඒ කියන්නේ අර දෙකට රජයේ විදේශවත්කමයි
මහ බැංකුවේ විදේශවත්කමටයි එකතු වෙනවා තැන්පතු බාර ගන්නා ආයතනවල. තැන්පතු බාර ගන්නා ආයතන කියනකොට ඔයා දන්නෝ මොන වගේ කට්ටිය තැන්පතු බාර ගන්නේ? වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, මූල්‍ය සමාගම්, මූල්‍ය ආයතනනේ. ඒ වගේ තැන්පතු බාර ගන්නා ආයතනවල විදේශවත්කම්. එහෙනම් විදේශවත්කම් තියෙන තැන්පතු බාර ගන්නා ආයතනවල ඒවයි විදේශවත්කමත් මේකට එකතු වෙනවා. ඒ අගය පුතේ 2019 මහ බැංකු වාර්තාව අනුව බලන්න ඇමරිකන් ඩොලර් මිලියන් 2760ක ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මේ තුනේ එකතුව අපි කියනවා පුතේ මොකද්ද? මුළු විදේශවත්කම කියලා. එහෙනම් මේ තුනේ එකතුව අපි කියනවා මොකද්ද? මුළු විදේශවත්කම. එහෙනම් මුළු විදේශවත්කම හැදෙන්නේ කොහොමද? මේ තැන්පතු බාර ගන්න ආයතන කියන්නේ අර පුද්ගලික අංශයක් ඉන්නෝ මේක තුල. පැහැදිලිද? ඒ කට්ටිය තැන්පතු බාර ගන්න ආයතන සියලුම වාණිජ බැංකු නේ ඒවයි. එතකොට ඒකත් එකතු වුණාම තමයි මුළු විදේශවත්කම හැදෙන්නේ. ඔයාලට පැහැදිලිද මේක? එහෙනම් මුළු විදේශවත්කම තුල තියෙන දේවල් තුනයි. රජයේ විදේශවත්කම්, මහ බැංකුවේ විදේශවත්කම්, තැන්පතු බාර ගන්න ආයතනවල විදේශවත්කම්. ඔහොම තමයි මහ බැංකු වාර්තාව තුළ ඔයාට දකින්න පුළුවන්. ඊළඟට අපි මෙහෙම දෙයක්ත් කරනවා. අපුතේ මුළු විදේශවත්කම ඇමරිකන් ඩොලර් මිලියන් කීයේ? එතකොට 10402යි. පැහැදිලිද? ඔන්න ඔය 10402 පුතේ අපි මෙහෙම දෙයක් කරනවා. ඉර යටට දාගන්නවා මම 10402. ඒ කියන්නේ මුළු විදේශවත්කම. ඉර උඩට දාගන්නම් මම මෙතන අගය. ඒ කියන්නේ කීයද? රජයේ විදේශවත්කම 386යි. ගුණ කරගන්නෝ 100ෙන්. එතකොට ඔයාට ලැබෙනවා කිසියම් අගයක්. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? රජයේ විදේශවත්කම් මෙන්න මෙයා 100ට කීයක්ද? මෙයා මුළු විදේශවත්කම 100ක් නම් මෙයා 100ක් නම් ඒ 100ෙන් රජයේ විදේශවත්කම කීයද? නේ මෙයා අපි චෙක් කරලා පෙන්නනවා. මුළු විදේශවත්කමෙන් මෙයා 100ට කීයක් තියෙනවද? මුළු විදේශවත්කමෙන් මෙයා 100ට කීයක් තියෙනවද? අපිට ඕන නම් මෙතන අගයත් චෙක් කරගන්න බැරිද? මුළු විදේශවත්කම ඉර යටට දාලා ඉර උඩට දානෝ මේ අගය ගුණ කරගන්නෝ 100. කියන්නේ නිල විදේශවත්කම් 100ට කීයක් තියෙනවද කියලා මනින්නත් පුළුවන්. ඒ ප්‍රශ්නත අගයන් ඔයා කටපාඩම් කරන්න ඕනේ නැහැ. අවබෝධ කරගන්න රටේ තත්ත්වය අවබෝධ කරගන්න ඔයා ඒ දත්ත විශ්ලේෂණය කරන්න. ඔයාලගේ සිලබස් එක තුල තියෙනවා එම විශ්ලේෂණය කිරීමක් කරන්නේ කියලා. පන්ති කාමරයක් තුල මෙහෙම දත් අරගෙන විශ්ලේෂණය කිරීමට කරන්න කාලයක් ඇත්තෙත් නැහැ, කරන්නෙත් නැහැ. අපි යමු මේ විශ්ලේෂණයට. පුතේ මුළු විදේශවත්කම 100ක් කියලා හිතන්න. දැන් මේ අගය ඉර යටනේ 100ක් නම් ඒ 100න් 3.7ක් රජයේ විදේශවත්කම. එහෙනම් ආණ්ඩුවේ විදේශවත්කම 3.7යි. මොන තරම් චූටි අගයක්ද නේද? ඊළඟට මහ බැංකුවේ තමයි වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. ඒක 69.7යි. මම මේ අරගන්නේ 2019 අලුත්ම අප්ඩේට් එකේ දත්ත. ඔයා හිතන්න ඔයා දැන් 2022 මේ වීඩියෝ එක බලන්නේ. එතකොට 21 මහ බැංකු වාර්තාව ඇවිල්ලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ දත්ත මේ වගේ දාගෙන ඔයාට මේ අගයන් හදාගන්න. පැහැදිලි? වීඩියෝ එක වළංගුයි. මේ අගයන් ඔයා ඒක වෙනස් කිරීමක් කරගන්න. ඊළඟට තැන්පතු බාර ගන්න ආයතනවල එක කීයක් තියෙනවද? 26.5යි. ඔයාට ඕන නම් මෙතන අගයත් පුතේ හදාගන්න පුළුවන්. නිල විදේශවත්කම කීයද කියලා හදාගන්න පුළුවන්. ඉර යට මේ අගය දාගන්න, ඉර උඩ මේ අගය දාගන්න, 100න් ගුණ කරලා අගය අරගන්න. එතකොට එයාට පුළුවන් මුළු විදේශවත්කමෙන් නිල විදේශවත්කම 100ට කීයක් තියෙනවද? එහෙම නැත්නම් මේ අගයන් දෙක එකට එකතු කරගත්තා නම් ඊට වඩා ලේසි ලොකු වටයක් යන්නේ නැති. අපි සාකච්ඡා කරමු ලංකාවේ විදේශවත්කම් සංයුතිය ගැන. දැන් මේ මහ බැංකු වාර්තාව තුල තියෙන ටේබල් එකක් මම මේ අරගත්තේ. මේක තුලින් ඔයාට පෙන්눔 කරන්න. දැන් ඔයා කියයි බුදු අම්මෝ මේ ඉලක්කම් පාඩම් කරන්නේ කොහොමද? පාඩම් කරන්න ඕනේ නෑ පුතේ. මේ ඔක්කොම දත්ත ඇමරිකන් ඩොලර් මිලියන් වලින් තියෙන්නේ. අර අතන දාපු දත්තම තමයි. ඔයා බලන්න 2019 මේ දත්ත ටික බලන්න පුතේ. මේ දත්ත ටික බැලුවම ඔයාට කලින් කතා කරපු දත්ත ටික තියෙන්නේ. එතකොට කියාවි ඇයි ආයෙත් දැම්මේ? මේ 2015 16 17 18 තියෙනවා. දැන් මේකෙන් ඔයාට දැන් මේ ටේබල් එකේ මම මේ කොටු කරපු කෑල්ල විතරක් බලන්න. ඒ කියන්නේ රතු පාටින් මේ ලොකු කොට්ටක් දාලා තියෙන ඒක විතරක් බලන්න. ඊට යටින් තියෙන දේවල් ඔයා දන්නෝ. මීට කලින් අපි
සමස්ත ශේෂය ගණනය කරනකොට මෙහිම ආකෘතියකට නේද ගියේ මතකද? ඒක තමයි ඔය තියෙන්නේ. ඒකෙන් අපිට මේ උඩ කෑල්ල විතරක් ප්‍රමාණවත් මෙතෙන්දී. ඔයා බලන්න රජයේ විදේශවත්කම මෙන්න 2015 අඩු වෙලා ඊට පස්සේ වැඩි වෙලා ඊළඟට වැඩි වෙලා අඩු වෙලා අඩු වෙන්න ප්‍රධාන හේතුව තමයි 2019 දී මේ පාස්කු ප්‍රහාරයත් එක්ක 2019 කචල් ගියා. 2020 නේ ඊටත් වැඩිය හපන් වේවි මේ යන තත්වයක් එක්ක. මොනෝ වේවිද දන්නේ නැහැ. එතකොට පුතේ ඔය කතා කරේ රජයේ විදේශවත්කම. ඔයාට පේනවා උච්චාවචනයකට ලක් වෙලා තියෙනවා. අඩු වෙලා වැඩි වෙලා එහෙම. ඊළඟට මහ බැංකුවේ විදේශවත්කම 2015 6834. ඒක 5700ට අඩු වෙලා. ඊළඟට ඒක වැඩි වෙන ඕන්න. ඉතිහාසෙ වැඩි මගේ වගේ නේ 2017 මේ තියෙන ඉතිහාසය තුල වැඩි මගේ වගේ 2017 ඊළඟට 2018 අඩු වෙනවා. ආයෙත් 2019 වැඩිවීමක් වෙලා තියෙනවා 2018ට සාපේක්ෂව උච්චාවචන වීමක් තියෙනවා. ඒ දෙකේ එකතුව නිලනේ නේ. නිල එක බලන්න පුතේ නිල එක අඩු වෙලා ඊළඟට ආයෙත් වැඩි වෙලා අඩු වෙලා වැඩිවීමක් තියෙනවා. ඊළඟට බලමු අර තැන්පතු බාර ගන්න පුද්ගලික කට්ටියන්ගේ වාණිජ බැංකු වල සෙට් එක නේ. අන්න ඒක නම් පුතේ අකණ්ඩ පේනවා ඔයාට අකණ්ඩ වැඩිවීමක් තියෙනවා මේ. අකණ්ඩ වැඩිවීමක් තියෙනවා. එන්න එයා නම් වැඩිවීමක් අත්පත් කරගෙන තියෙනවා. 2020 කොහොම වේවිද දන්නේ නෑ මේ කොරෝනා තත්වයක් එක්ක. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මුළු විදේශවත්කමේ සෙට් එකේ එකතුව ඉතින් වැඩිවීමක් තමයි පෙන්눔 වෙන්න ඕනේ. ඇයි ඒ? මෙන්න මෙයා වැඩි වෙන හින්දා වැඩිවීමක් පෙන්눔 වෙන්න ඕනේ. 2017 ලොකු වැඩිවීමක් තියෙනවා. පැහැදිලි. ඔය දත්ත ටිකත් නිකන් ඔයා බලන්න අවබෝධයක් කරගන්න. අපි බලමු විදේශවත්කම් වල ප්‍රමාණාත්මක භාවය පිළිබඳ ලොව ආර්ථික විශ්ලේෂකයන් විවිධ අදහස් දක්වයි. අන්න පුතේ කියනවා මේ විදේශවත්කම් වල ප්‍රමාණය පිළිබඳ ලෝකේ ඉන්න ආර්ථික විද්‍යාඥයෝ විශ්ලේෂකයෝ විවිධ අදහස් දක්වනවා. මෙතෙන්දී ග්‍රීන්ස්පෑන් කියන ඇමරිකාවේ ඉන්න කෙනෙක් මෙයාගේ අදහස් තමයි පුතේ මෙයා කියනවා මෙහෙම දෙයක්. අවම වශයෙන් රාජ්‍ය ණය හා රජයේ ණය හා රජය මගින් සහතික කළ ණය ප්‍රමාණයට වඩා මේ විදේශවත්කම් වැඩි වෙන්න ඕනේ කියලා. රටක තියෙන විදේශවත්කම මුළු විදේශවත්කම කියලා හිතන්නකෝ. ඒක ග්‍රීන්ස්පෑන් මහත්තයා කියනවා අවම වශයෙන් රජයේ ණයට වඩා මේක වැඩි යගයක් ගන්න ඕන හොඳ ආර්ථිකයක් නම්. හොඳ ආර්ථිකයක් නම් වැඩි යගයක් ගන්න ඕනේ. එතකොට ඔයා බලන්න අපේ රටේ ගෙවන්න තියෙන ණය ඇමරිකන් ඩොලර් මිලියන් කීයද? හොයන්න මහ බැංකු වාර්තාවේ ඔයාට ඒ කොටස හොයාගන්න පුළුවන්. විදේශ වෙළඳාම කොටස යටතේ නෙවෙයි තියෙන්නේ. රජයේ ආදායම් වියදම් කොටස යටතේ රාජ්‍ය ණයට බලා ගන්න පුළුවන්. එතකොට ඒ රාජ්‍ය ණයට සාපේක්ෂව බලන්න මුළු විදේශවත්කම ඔය අගය දන්නෝ දැන් 2019 කතා කරා ඇමරිකන් ඩොලර් මිලියන් 10000 ගාණක් තිබුණා. එතකොට නම් මුළු විදේශ ණයට වඩා නේ මේ රාජ්‍ය ණයට වඩා යා කියනෝ වැඩි අගයක් ගන්න ඕන කියලා. ඒ යාගේ අදහස. ඊළඟට පුතේ වෙනත් කට්ටිය මේක විශ්ලේෂණය කරනවා මෙහෙම මාස 10ක ආනයන සඳහා අවශ්‍ය විදේශවත්කම කියන්නේ සංචිතයක් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ විදේශවත්කම අපි ඉස්සරහට එනවා. විදේශවත්කම මිනුම් කරන ක්‍රම කියලා කොටසක් මේක අවසානයේ කතා කරනවා. මොකද්ද? විදේශවත්කම මිනුම් කිරීම. විදේශවත්කම අපි දන්නවා අගේ ඔයා කියයි. ඉතින් මිනුම් කරන්නේ මිනුම් කරානේ. ඇමරිකන් ඩොලර් මිලියන් 10000 ගාණක් තිබ්බනේ. පුතේ ඒ ඩොලර් වල ඉන්නේ නේ. ඒක අපි මිනුම් කරනෝ ආනයන ශක්තිය මගින් රටට අවශ්‍ය භාණ්ඩ හා සේවා මොනතරම් කාලයකට මොනතරම් මාස ගානකට ඔය තියෙන විදේශවත්කමෙන් ආනයනය කරගන්න පුළුවන්ද කියලා එතෙන්දී ලොකුවට කතා කරමු. එතකොට වෙනත් විශ්ලේෂකයෝ කියන්නේ ඒක අවම වශයෙන් මාස 10කට වඩා වැඩි වෙන්න ඕන. දැන් ඔයාට අපේ රටේ 2012 13 14 15 16 17 18 19 ඒ අවුරුදු ටිකේ මම දත්ත ටික දාලා පෙන්නලා තියෙනවා. ඕක අපේ රටේ 4ත් 5ත් අතර තමයි දෝලණය වෙන්නේ. මාස 4.7යි 4.8යි උපරිම මාස 5යි. ඒ වගේ කාලයකට තමයි මාස 5කට ආසන්න කාලයකට තමයි පුතේ අපේ රටේ සමස්ත විදේශවත්කම ප්‍රමාණවත් වෙන්නේ භාණ්ඩ හා සේවා ආනයනය කරන්නේ. එතකොට කියන්නේ නම් මාස 10කට වඩා වැඩි කාලයකට ප්‍රමාණවත් වෙන්න ඕන කියලා. එහෙනම් අපේ රටේ විදේශවත්කම ප්‍රමාණවත්ද? ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයාට අවබෝධයක් එන්නේ නැති. පැහැදිලි? කෙසේ හෝ විශාල විදේශවත්කම පවත්වා ගැනීම
පහත කරුණු නිසා වැදගත් වේ. මට එතෙන්ට තමයි එන්න ඕනි. එතෙන්ට එන්න තමයි මම මේ ටික දැම්මේ. එහෙනම් කොහොම හරි කරන්න ඕනේ විශාල විදේශවත්කමක් පවත්වාගෙන යන්න ඕන. පැහැදිලිද? කොහොම හරි අපි විශාල විදේශවත්කමක් පවත්වාගෙන යන්න ඕන. ඇයි? මෙන්න මේ කරුණු හින්දා. අපි සාකච්ඡා කරමු විදේශවත්කම් වල ප්‍රයෝජන. එහෙම නැත්නම් වැදගත්කම. මේක අවුරුදු කීපයක අහලා තියෙන මාතෘකාවක්. ඔයා විදේශවත්කම් සම්බන්ධයෙන් ඉගෙන ගන්නව නම් ඔයාට තේරෙනව අමාරුයිද? ඉකෝන් අමාරු නෑ. නේ? ඔයාට පන්ති කාමරය තුල උගන්වන දේවල් මත උගන්වන ප්‍රමාණය මත ඔයාට ප්‍රශ්න මාරු වෙන්න පුළුවන්. ඇයි ඔයා ප්‍රශ්න කරනවා. කරනකොට ඔයාට උගන්වන්න නැත් දෙයක් අහු වුණොත් මොකද්ද වෙන්නේ? අමාරුයි. එච්චරයි තියෙන්නේ. ඔයාට පැහැදිලි කරලා දෙනව නම් ඉතා සරලව ඕන දෙයක් ඔයා ගොළුවට යනවා. දත්තත් එක්ක මේ දේවල් දෙනව නම් ඔයාට හොඳට තේරෙනවා. පැහැදිලිද? එතකොට මේ විදේශවත්කම් වල ප්‍රයෝජන ඔයා හොඳට තේරුම් අරගන්න. මම එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. මේක තරයේ ඔයා විදේශවත්කම් කියන මාතෘකාවේ යටතේ අවබෝධ කරගන්න ඕන මතක තියාගන්න කොටසක් තමයි විදේශවත්කම් වල ප්‍රයෝජන වැදගත්කම. පළවෙනි එක පුතේ මුදල් සැපයුම තීරණය කරනවා. ඔයා මුදල් හා බැංකු පාඩම හොඳට ඉගෙනගෙන තියෙන ළමයෙක් නම් මහා බැංකු ශේෂපත්‍රයට මතක් කරලා දෙනව නම් මහා බැංකු ශේෂපත්‍රය පුතේ මේ පැත්තේ තියෙන වගකීම්. මේ වගකීම් වල තිබුණා මහා බැංකුවේ සුද්ධ විදේශවත්කම්. ඒ කියන්නේ විදේශවත්කම් කියලා හිතන්න. විදේශවත්කම්. හරිද? විදේශවත්කම්. මේ පැත්තමයි මහා බැංකු ශේෂපත්‍රයේ මෙහි තමයි වත්කම් තියෙන්නේ. වත්කම්. මේ පැත්තේ වගකීම්. මේ මහා බැංකු ශේෂපත්‍රයේ මේ පැත්තේ වගකීම් තියෙනවා. මේ පැත්තේ වත්කම් තියෙනවා. ඒ වත්කම් යටතේ තමයි මුදල් සැපයීමට අයත් දේවල් ටික තියෙන්නේ. මහජනයා සතු විවහාර මුදල්, වාණිජ බැංකු සතු විවහාර මුදල් කියන අච්චු ගහපු සල්ලි ටික. පැහැදිලිද? අපි මේ පැත්තට බොරුවට MS කියලා අරගමු. MS තුලට තා දේවල් තියෙනවා. එතකොට ඉතින් දැන් ඔයාගේ අතේ තියෙන සල්ලි ටික මේ පැත්තේ මුදල් සැපයීම. විදේශවත්කම් ප්‍රමාණ හිතන්න මේ පැත්තට විදේශවත්කම් 10ක් වුණා. ඒ කියන්නේ විදේශවත්කම 10කින් වැඩි වුණා. ශේෂපත්‍රයක් කියන්නේ බැලන්ස් වෙන්න ඉපයි. එහෙනම් විදේශවත්කම් 10කින් වැඩි වෙනකොට මේ පැත්තෙත් නේ මුදල් සැපයීම 10කින් මොකද්ද වෙන්න ඕනේ? වැඩි වෙ. මම ඔය දල පැහැදිලි කිරීමක් කරේ. පැහැදිලිද? එහෙනම් මේ මහා බැංකු ශේෂපත්‍රෙන් ඔයා ඉතා සරලව තේරුම් ගන්න විදේශවත්කම් වැඩි වෙනකොට පැහැදිලි විදේශවත්කම් වැඩි වෙනකොට ඒ වාසිය රටේ ජනතාවට දෙන්න වත්කමුත් වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? වත්කම් කියන්නේ අඬුව අච්චු ගහලා එළියට දාන සල්ලි ටික. මොකද්ද වෙන්නේ? වැඩිවීමක්. ඒ කියන්නේ අඬුව අච්චු ගහලා එළියට දාන සල්ලි ටික නේ. ඒ කියන්නේ මොකද්ද? මුදල් සැපයීම වැඩිවීමක් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඔයාගේ අතේ සංසරණය වන මහජනයා සතු විවහාර මුදල වැඩි වෙනවා. වාණිජ බැංකු සතු විවහාර මුදල් වැඩි වෙනවා. ඒ කියන අවසාන වශයෙන් මොකද්ද වෙන්නේ? මුදල් සැපයීම වැඩිවීමක් වුණා. එහෙනම් තේරුම් ගන්න විදේශවත්කම් වැඩි වෙනකොට රටේ මුදල් සැපයීමත් මොකද්ද වෙන්නේ? වැඩිවීමක් වෙනවා. පැහැදිලිද ඔයාට? දාලා තියෙනවා විදේශවත්කම් වැඩි වෙන විට එම වාසිය රටේ ජනතාවට ලබා දීමට මුදල් සැපයීමත් වැඩි කරයි. එහෙනම් විදේශවත්කම් වැඩි වෙනකොට නේ සල්ලි අච්චු ගැසීමක් වෙනෝ එහා සමාන ප්‍රමාණයකට. දෙවෙනි එක ගෙවුන් ශේෂ හිඟය පාලනය කිරීමට. ගෙවුන් ශේෂ හිඟය පාලනය කරනට මතක් වෙනවා. ගෙවුන් ශේෂ හිඟය පියවන හැටි ආකාර දෙකකට කතා කරා. කෙටි කාලීන කිව්වා මූල්‍යකරණය කියලා, දිගු කාලීන ක්‍රමයට කිව්වා ගැළපුම් ප්‍රතිපත්ති කියලා. ඔයාට මතකද ගෙවුන් ශේෂ හිඟය පියවීමේ පළවන මාර්ගය අර කෙටි කාලීන එකේ මූල්‍යකරණේ මුලින්ම තිබ්බේ මොකද්ද? තමන්ගාව තියෙන එකෙන් පියවන්න බලනවා. ඒ කියන්නේ පුතේ මොකද්ද? විදේශවත්කම පාවිච්චි කරලා පියවන්න බලනවා. එහෙනම් විදේශවත්කම් වල ප්‍රයෝජනයක් තමයි මේ ගෙවුන් ශේෂ හිඟය මොනව කරන්න පුළුවන්ද පුතේ? පාලනය කරන්න පුළුවන් ඉතා ඉක්මනින්. ගෙවුන් ශේෂ හිඟය පියවීමට පළමුව භාවිත කරන්නේ විදේශවත්කම් වේ. යම් තුන්වෙනි ප්‍රයෝජනයේ වැදගත්කමට විනිමය අනුපාතිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට. අන්න පුතේ කියනවා මේ විනිමය අනුපාතිකය ස්ථාවර කරන්න. කියන්නේ දේශීය මුදලේ විදේශියගේ ආරක්ෂා කරන්න. දේශීය මුදලේ විදේශියගේ ආරක්ෂා කරන්න. එයාට ඊළඟ වීඩියෝ එක එන්නේ විනිමය අනුපාතිකය සම්බන්ධයෙන්. විනිමය ඉල්ලුම් වක්‍ර, විනිමය සැපයුම් වක්‍ර අපි ඇඳලා ලස්සන්ට විනිමය අනුපාතිකයේ තීරණය වෙන හැටි ඉතා පැහැදිලි අවබෝධයක් දෙන්නම්. මෙතන අපි චුට්ටක් පැහැදිලි කරමු
විනිමය අනුපාතිකය ඉහළ පහළ අපේ රටේ ඉහළ යනවනේ නේ. එතකොට විනිමය අනුපාතිකය ඉහළ යනවයි කියන්නේ අපේ රුපියල නේ ඩොලරයේ ඉස්සරහා අප්‍රමාණී වෙනවා. එහෙනම් විනිමය අනුපාතිකය ස්ථාවර කරන්න රුපියලේ අගය ආරක්ෂා කරගන්න විදේශවත්කම් ටික ප්‍රයෝජනවත් වෙනවා. ඒ කොහොමද? විනිමය වෙළඳපොලේ මේ විදේශවත්කම් මිලදී ගැනීමක් විකිණීමක් කරලා මේ විනිමය අනුපාතිකය ආරක්ෂා කරගන්න පුළුවන්. ඔයාට මතකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදේශවත්කම් නිර්වචනය කරනකොට මේක දාලා තිබුණා. අර මුලින්ම ස්ලයිඩ් එක තුල කතා කරේ විදේශ විනිමය අනුපාතයේ අගය ආරක්ෂා කිරීම සඳහා යොදාගත හැකි මේ විදේශවත්කම් විනිමය අනුපාතිකයේ අගය ආරක්ෂා කරන්න යොදා ගන්න පුළුවන්. ඒ සඳහා මූල්‍ය වෙළඳපොළ තුල විනිමය මිලදී ගැනීම හා විනිමය විකිණීම හරහා මහ බැංකුව ක්‍රියා කරයි. ඒක අපි පුළුල්ව සාකච්ඡා කරන පුතේ විනිමය අනුපාතිකය කියන කොටස තම ආරම්භ වුණේ නැහැ ඊළඟ වීඩියෝ එක තුල. ඔයා ඒ වීඩියෝ ටිකත් බැලුවට පස්සේ යාට විනිමය අනුපාතිකය පාලනය කරගන්න මහ බැංකුව විනිමය මිලදී ගැනීම විකිණීම කරන හැටි ලස්සන්ට පැහැදිලි වේවි. හතරවෙනි කාරණය මූල්‍ය අධිකාරියට විනිමය වෙළඳපොළට බලපෑම් කිරීමේ හැකියාව වැඩිවීම. මූල්‍ය අධිකාරිය කියන්නේ කවුද පුතේ? මහ බැංකුව විනිමය වෙළඳපොළ. විනිමය වෙළඳපොළ කියන්නේ පුතේ විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීම සිද්ධ වෙන්න වෙළඳපොළ අපි කියනවා විනිමය වෙළඳපොළ. ඉස්සරහට කතා කරනවා. ඒ විනිමය වෙළඳපොළට බලපෑම් කිරීමේ හැකියාව. නේ දැන් මහ බැංකුව සතු විදේශවත්කම යාට පුළුවන් විනිමය වෙළඳපොළේ අලෙවි කරන්න. එතකොට විනිමය වෙළඳපොළ තුල විදේශ විනිමය වැඩි වුණා. හිඟනම් තමයි විනිමය අනුපාතිකය ඉහළ යන්නේ. ඒක වැඩි කරන්න මහ බැංකුවට පුළුවන් අලෙවි කිරීමක් කරන්න. ඩොලර් දීලා රුපියල් කරගන්න. එහෙම නැත්නම් මහ බැංකුවට පුළුවන් විදේශ විනිමය මිලදී ගන්න. නේ රුපියල් දීලා ඩොලර් කරගන්න පුළුවන්. ඒ වගේ මූල්‍ය අධිකාරියට මේ විනිමය වෙළඳපොළට බලපෑම් කිරීමේ හැකියාව වැඩි වීම. එහෙනම් මහ බැංකුව සතු විදේශවත්කම වැඩි නම් එයාට පුළුවන් විනිමය වෙළඳපොළට ලොකු ප්‍රෙෂර් එකක් ලොකු බලපෑමක් දෙන්න. පැහැදිලිද? උඩ එකම තමයි ටිකක් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ අනුව කරුණු හතරක් අපි ඉගෙන ගත්තා. ඔය හතර ඔයා පාඩම් කරගන්න. තව දෙකක් තියෙනවා. පස්වෙනි එක පුතේ විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගත හැකි වීම. ඒ කොහොමද? විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන්. බලමු. විනිමය අනුපාතිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වෙන නිසා. ඔයා දන්නවා. දැන් විදේශවත්කම් තියෙනවා නම් අපිට ওই විනිමය අනුපාතිකයේ උච්චාවචන පාලනය කරගන්න පුළුවන්. විනිමය අනුපාතිකයේ ස්මූත්ලි අරගෙන යන්න පුළුවන්. එතකොට එහෙම වෙනකොට විදේශ ආයෝජකයන් ආකර්ෂණය වෙනවා. විනිමය අනුපාතිකයේ ස්ථාවර නම් විදේශ ආයෝජකයෝ කැමති ආයෝජනය කරන්න. එතකොට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ අපේ රටට විදේශ ආයෝජන ප්‍රවර්ධනය වීමක් වෙනවා. ආයෝජන වැඩි වෙනකොට ඔයා දන්නවා ඇති ඒ ටික. ආයෝජන වැඩි වෙනකොට දැන් විනිමය අනුපාතිකය ස්ථාවර කරා. එතකොට මොකද්ද වෙන්නේ? විදේශ ආයෝජකයෝ ආකර්ෂණය වුණා. උන් මොකද්ද කරන්නේ? ඇවිල්ලා ආයෝජනය කරනවා. ඒ කියන්නේ අයි අකුර. ආයෝජන වැඩි වුණා. ආයෝජන වැඩි වෙනවා. රටේ ආයෝජන වෙනකොට ඊළඟට මොකද්ද වෙන්නේ පුතේ? නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය. ඒ කියන්නේ කර්මාන්තශාල ඇති වෙලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනයේ අඛණ්ඩ වැඩිවීමක් තමයි අපි කියන්නේ මොකද්ද? ආර්ථික වර්ධනයක් කියලා. ආර්ථික වර්ධනය. ඒ අනුව ඔයාට තව කරුණු ඕනනම් හදන්න පුළුවන්. මේක තුලින් නේ ආර්ථික වර්ධනයට දායක වෙනෝ නිෂ්පාදනයේ අඛණ්ඩ වැඩිවීමක් සිද්ධ වෙනෝ නේ ආදායම් මට්ටම් වල ඉඳලා ගොඩාක් ඈතට අරගෙන යන්න පුළුවන්. කරුණු පහක් කතා කරා. 6 වෙනි කාරණේ පුතේ ආයත ශක්තිය වැඩිවීම. අන්න කියනෝ ආයත ශක්තිය, ආනයන ශක්තිය. මේ වීඩියෝ එකේ අන්තිමටම අපි ඉවර කරන්න ඕන ඔය ආනයන ශක්තිය සම්බන්ධයෙන් උපරිම සාකච්ඡා කරලා අපි චුට්ටක් කියවලා බලමු මෙතන සරලව. ආයත ශක්තිය කියන දේ භාණ්ඩ හා සේවා ආනයන එලෙස ඉදිරියටත් කිරීම සඳහා දැනට පවත්නා විදේශවත්කම් කොතරම් කාල සීමාවකට එනම් මාස ගණනකට මාස ගානකින් තමයි අපි ප්‍රකාශ කරන්නේ ඉස්සරහට අරගෙන එනවා පැහැදිලි කරන්නම් මාස ගණනකට මේ වීඩියෝ එක තුලම අරන් එනවා මාස ගණනකට ප්‍රමාණවත් වේද යන්න ආයත ශක්තිය ලෙස වේ. විදේශවත්කම් වැඩි වෙනකොට මේ ආනයන ශක්තිය නැත්නම් ආයත ශක්තිය ආනයනය කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඔයා මෙහෙම හිතන්නකෝ. විදේශ ඕනේ නැහැ ඔයා මෙහෙම හිතන්න. ඔයාලා ගෙදර කඩෙන් බඩු ගේන එක. ඔයාලා ගෙදර වත්කම වැඩි නම් හිතන් රුපියල් ලක්ෂයක් තියෙනවා නම්
50000ක් තියෙනවා නම් එහෙම හිතන්න 50000ක් තියෙනකොට ගේන්න පුළුවන් බඩු ප්‍රමාණයට වඩා ලක්ෂයක් තියෙනකොට ගේන්න පුළුවන් බඩු ප්‍රමාණය වැඩි. අන්න එහෙම ඉතා සරලව තේරුම් ගන්න මේක අතෙන්ට එනකන් අපි. එහෙනම් විදේශ වත්කම් වැඩි වෙන්න ආයත ශක්තිය ආනයන ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ ආනයනය කරන්න පුළුවන් මාස ගාන වැඩි වෙනවා. එයාට මම කලින් කිව්වා හොඳයිලු මාස 10කට වඩා වැඩි ආයත ශක්තියක් තියෙනවා නම් විදේශ වත්කම් හොඳයි කියලා කියනවා. අපේ රටේ මම කිව්වා 4ත් 5ත් අතර තමයි දෝලනය වෙන්නේ. පැහැදිලි? එනු අපි ඉගෙන ගත්ත පුතේ විදේශ වත්කම් වල ප්‍රයෝජන ඔයා නෝට් එක දාගෙන ඔය කරුණු 6 මම කරුණෙන් කරුණ වෙන හැටිත් පැහැදිලි කරා. එහෙම නැත්නම් නිකන් කියන්නම් වාලේ කියලා වැඩක් නැහැ. එක පුතේ මගේ channel එකේ මම වීඩියෝ දාන්නේ. ඔයා බලන්න ෆුල් පාඩම්. තනින් තන එහෙම් මෙහෙන් වීඩියෝ දාලා බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් කරන්න මටත් පුළුවන්. නේ තනින් තන එහෙම් මෙහෙන් වීඩියෝ දෙක තුනක් දාලා මගේ නම අරන් යන්න පුළුවන්. ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් පුතේ මට ඕනකම තියෙන්නේ ෆුල් පාඩම් ඔය මේ channel එක තුලට ඇතුළත් කරන්න සම්පූර්ණ පාඩම යන්න. ඒ පාඩමත් ඉතා පුළුල්ව දත්තත් එක්ක සිලබස් එකේ විදියට විශ්ලේෂණය කළා ඔයාට මේ සම්පූර්ණ පාඩම් පන්ති නොගිහින් ගෙදර ඉඳන් කරගන්න පුළුවන් තත්ත්වය ඇති කරනවා. ඔයා හිතන්න දැන් මේ මාස දෙකේ ඔයාලට තේරෙනවා මිනිසුන්ගේ ආදායම ලැබෙන්නේ නැහැනේ. ආදායම ලැබෙන්නේ නැහැ. එතකොට කොහොමද පන්ති පටන් ගත්තොතින් පන්ති ෆීස් එක ගෙවන්නේ? පන්ති පටන් ගත්තොතින් පන්ති පටන් ගත්තේ නැති වුණා සර්ලා ටියුෂන් සර්ලා මා ඇතුළු ඔන්ලයින් තමයි උගන්වනවා. ඔන්ලයින් කියලා කියන්නේ මේ YouTube එකෙන්ද? නේ? YouTube එකෙන් උගන්වන්නේ බොහෝ ඉතා සීමිත පිරිසක්. පැහැදිලි? අනිත් ඔක්කොම කට්ටිය වෙනම. ඉතින් වෙනම ඊලර්නින් කරන්න ඔයාට ඩේටා ඕන. ඩේටා කාඩ් කීයක් දාන්නද? පැහැදිලි? ඉතින් ඉස්සරහට ෆීස් එකක් ගෙවන්නේ කියලා කිව්වොත් ඊලර්නින් එකටත් ෆීස් එකක් ගෙවන්නේ කියලා කිව්වොත් ඔයාට ඩේටා වලටයි ෆීස් එකටයි නේ කොහේ තියෙන සල්ලිද? ඔයාට සල්ලි තියෙනවන ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයා තේරුම් ගන්න එදා වේල හොයාගෙන කාපු මිනිස්සුත් හිටියා. එතකොට ඒ මිනිස්සුන්ගේ ඒ ලෙවල් කරන ළමයි ඉන්නවා. ඒ ළමයිටත් ඉගෙන ගන්නවා. පැහැදිලි? ඒක හින්දා මේ පාඩම් මම සම්පූර්ණ පාඩම් තමයි අරගෙන එන්නේ. ඒක හින්දා ඔයාලා channel එකේ playlist එකට ගිහිල්ලා දැනට දාලා තියෙන පාඩම් ඒක ඇතුලේ වීඩියෝ කීයක් තියෙනවද? ඔයා download කරගන්නව නම් download කරගෙන තියෙන්නේ කීයද? YouTube pack එකක් දාගත්තම ඔයාට මාසයක්ම තියෙනවනේ නේ. අර download කරගන්න ගියොත් ලොකු ඉඩක් ඕන. මේවා 720p වලින් download කරොත් ඔයාට MB 400ක් 300ක් යනවා අනිවාර්යෙන්. ඔයාගේ ෆෝන් එකේ ඉඩ නැතුව ඇති. ඔයාගේ ලැප් එකේ ඉඩ නැති වෙන්න පුළුවන්. දැනට GB 10කට එහා පැත්තේ මම වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාට YouTube ගිහිල්ලා playlist එකෙන් බලන්න පුළුවන්. ඕන වෙලාවට නෝට් එකක් දාගන්න. නෝට් එක දාගෙන නෝට් එක පාඩම් කරන්න. වීඩියෝ එක බලන්න නෝට් එකක් දාගන්න නෝට් එක පාඩම් කරන්න. පැහැදිලි? විදේශ වත්කම් මිනුම් කරන ක්‍රම. විදේශ වත්කම් මිනුම් කරන ක්‍රම. දැන් අපි විදේශ වත්කම් සම්බන්ධයෙන් උපරිම සාකච්ඡා කරගෙන එනවා. දැන් විදේශ වත්කම මිනුම් කරගන්න ඕන. මේ විදේශ වත්කම මිනුම් කරන ක්‍රම විදියට පුතේ ආයත ශක්තිය ඇසෙන ප්‍රධානම ක්‍රමය. ඔයාලගේ සිලබස් එකේ තුල තියෙන දේ තමයි මේ මිනුම් කරන්නේ ආයත ශක්තිය නැත්නම් ආනයන ශක්තිය ඇසුරෙන්. බලමු අපි. මෙහිදී සිදු කරන්නේ විදේශ වත්කම් යොදාගෙන භාණ්ඩ හා සේවා ආනයනය කරන්නේ නම් භාණ්ඩ හා සේවා මම ඒක ඇල වෙනම ගේන්නම් ඉන්න භාණ්ඩ හා සේවා ආනයනය කරන්නේ නම් කොපමණ මාස සංඛ්‍යාවකට ආනයන වියදම් පියවීමට යොදාගත හැකිද යන්නේ. රට ඇතුළට භාණ්ඩ හා සේවා ආනයනය කරනෝනේ නේ. එහෙනම් ඒවට ගෙවන්න එපා. ඒ පියවීම් කරන්න ගෙවන්න මේ විදේශ වත්කම යොදා ගන්නව නම් නේ කොයිතරම් මාස සංඛ්‍යාවකට මේක ප්‍රමාණවත් වේවිද කියන එක තමයි මේ ආයාත ශක්තිය තුලින් කියවෙන්නේ. විදේශ වත්කම් වල ආයාත ශක්තිය. එහෙනම් විදේශ වත්කමේ ප්‍රමාණය නේ කොයිතරම් මාස ගානකට රට ඇතුළට භාණ්ඩ හා සේවා ආනයනය කරගන්න පුළුවන්ද කියලා තමයි මේ කියන්නේ. පැහැදිලිනේ? ඉතා සරලයි. අපි මේක තේරුම් ගමු පුතේ පොඩි උදාහරණයකින් ගානකින්. හිතන්න විදේශ වත්කම 5000යි. ඇමරිකන් ඩොලර් මිලියන් කියලා හිතන්න. ඇමරිකන් ඩොලර් මිලියන් 5000ක් වන අතර වාර්ෂික ආනයන වියදම 15000කි.
මාසික නෙමෙයි උතන තියෙන්නේ මොකද්ද? වාර්ෂික. ඔයාගේ ගාණ එහෙම දේවි. වාර්ෂික ආනයන වියදම් 15000යි. එන දත්ත දෙකයි. විදේශවත්කම 5000යි. වාර්ෂික දෙන්නේ ආනයන වියදම් 15000යි. අපිට තියෙන පුතේ සූත්‍රයක්. අපි සූත්‍රෙත් බලමු. සූත්‍රය බලන්න කලින් මේක හිතන්න. මහ බැංකු වාර්තාව තුල පුතේ මේ ආයත ශක්තිය භාණ්ඩවලට වෙනම ගණනය කරලා තියෙනවා. ඊළඟට භාණ්ඩ හා සේවා වලට වෙනම තියෙනවා. තේරුණාද? භාණ්ඩවලට අගය මෙහෙම තියෙනවා. ඊට යටින් තියෙනවා භාණ්ඩ හා සේවා කියන දෙකටම පොදුයි. පැහැදිලිද? මම මේ සූත්‍රය දාන්නේ. මම මේ පැහැදිලි කරන්නේ ඔයාලගේ සිලබස් එක තුල තියෙන්නේ භාණ්ඩ හා සේවා කියන දෙකටම පොදුයි. හරිද? ඔයාට මහ බැංකු වාර්තාවේ ඕනනම් භාණ්ඩ වලට කීයද ආයත ශක්තිය භාණ්ඩ විතරක් ආනයනය කරනවා නම් ආනයන හැකියාව කීයද කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වල අගය 5යි නම් භාණ්ඩ වලට විතරක් වෙනකොට ඊට වඩා වැඩි අගයක් ඇයි. භාණ්ඩ විතරයි ආනයනය කරගන්නේ. පැහැදිලි? කියවන්න උඩ වැටෙනකොට මේ භාණ්ඩ වලට වෙනම හා භාණ්ඩ හා සේවා යන දෙකට පොදුවේ යන ක්‍රම දෙකටම සකසයි. පහත සියල්ල භාණ්ඩ හා සේවා යන දෙක සඳහා වන ක්‍රමයේ මත පදනම් වේ. පැහැදිලිද? අපි බලමු සූත්‍රය. විදේශ වත්කම් වල ආයත ශක්තිය සමානයි. මාස ගානක්. හොඳේ. ආයත ශක්තිය මාස ගානකින්. එහෙනම් ආයත ශක්තිය සමානයි. ඉර උඩ විදේශ වත්කම්. එහෙනම් ඉර උඩට දාගන්නේ විදේශ වත්කම්. ඉර යටට දාගන්නව පුතේ මාසික ආනයන වියදම. හොඳට බලන්න පුතා මාසික ආනයන වියදම. වාර්ෂිකද? නෑ මාසික ආනයන වියදම. 100න් ගුණ කරගන්නවද? ඒව කරන්නේ නෑ. ප්‍රතිශතයකින් නෙවෙයි ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කරන්නේ කොහොමද ආයත ශක්තිය? මාස ගානකින්. එහෙනම් ඉර උඩ විදේශ වත්කම් ඉර යට මාසික ආනයන වියදම භාණ්ඩ හා සේවා කියන දෙකම මෙතන. පැහැදිලිද? මේ මාසික ආනයන වියදම කියලා පුතේ මේ තියෙන්නේ භාණ්ඩ හා සේවා කියන දෙකම. පැහැදිලිද? මහ බැංකුව ගණනය කරනවා මෙතෙන්ට භාණ්ඩ විතරක් දාලා. එතකොට එන්නේ ආයත ශක්තිය භාණ්ඩ වලට. පැහැදිලි? දැන් අපි බලමු. අපේ ඉලක්කම් දාලා එතකොට ඉර උඩ විදේශවත්කම කීයද? 5000යි. ඉර යට ඔයාට මාසික භාණ්ඩ ආනයන වියදම. එහෙනම් මේ 15000 මහ දෙයක් නෙවෙයිනේ පුතේ. මේ 15000 බෙදන්න කීයෙන්? වාර්ෂිකනේ මෙතන 12න් බෙදුවා නම් මාසෙකට එනවා. එතකොට 1250 මට මතක හැටියට 1250යි. එහෙනම් 5000 බෙදුවම කීයද පුතේ? මාස 4යි. එහෙනම් විදේශ වත්කම ප්‍රමාණවත් වෙන්නේ මාස 4කට භාණ්ඩ හා සේවා රට ඇතුළට ආනයනය කරගන්න. ඒ කියන්නේ ආයත ශක්තිය මාස 4යි. ඔන්න ඒක යටිනුත් දාලා තියෙනවා. පැහැදිලිද ඔයාට? අපි අන්තිම ස්ලයිඩ් එකට එමු. මෙතනින් ඉවරයි. මෑත වර්ෂවල විදේශ වත්කම් වල ආනයන නැත්නම් ආයත ශක්තිය. මේ මෑත වර්ෂවල දත්ත ටික මම ඔයාලට දැම්මේ ආයත ශක්තිය ආනයන ශක්තිය මාස කීයද කියලා මහ බැංකු වාර්තාවෙන් ගත්ත දත්ත. 2012 4.7යි පුතේ. මාස 4.7යි. 2013 4.8යි. 2014 5.1යි. වැඩිවීමක් තියෙනවා. 2015 4.9යි. 2016 4.3යි. ඔන්න අඩු වෙනවා. 2017 4.9යි. අඩු වෙලා වැඩිවීමක් තියෙනවා. 2018 4.3යි. 2019 පාස්කු ප්‍රහාරය වෙච්ච කාලේ 5.1යි. එතකොට පුතේ දැන් ඔයාට ඊළඟට දකින්න ඕන දෙයක්. හිතන්න මේ ආයත ශක්තිය වැඩි වෙලා කියලා හිතන්නකෝ. දැන් 2012 4.7යි අද 5.1යි කියලා වැඩිවීමක් තියෙනවා. 5.1 පොඩි වැඩිවීමක් තියෙනවා. එතකොට තේරුම් ගන්න මේ පෙරට වඩා සුළු වැඩිවීමක් පෙන්눔 කරනවා නම් එයට හේතුව. මේ වැඩිවීමක් වෙලා නම් ඒකට හේතුව භාණ්ඩ හා සේවා ආනයන වැඩිවන ප්‍රතිශතයට වඩා භාණ්ඩ හා සේවා ආනයන වැඩිවන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් විදේශවත්කම වැඩි වී ඇති බව. එහෙනම් මේ අගය වැඩි මේ ආයත ශක්තියේ මාස ගාන පොඩි වැඩිවීමක් පෙන්눔 කරනවා. මේකට හේතුව මොකද්ද? භාණ්ඩ හා සේවා ආනයන වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් විදේශවත්කම ටිකක් වැඩි වෙලා තිබීම. පැහැදිලිද ඔයාට?